ආයිබෝන් දුවේ පුතේ අද පෙබරවාරි 12 සිකුරාදා දවසේ අද පුතාලාගේ ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරන්න හදන්නේ ගණිත ගැටළු මාසික සංග්‍රහයේ ප්‍රශ්න පත්‍රයේ අංක 11 පුතේ අද තියෙන්නේ පෙබරවාරි 12 අපිට තියෙන්නේ ප්‍රශ්න පත්‍ර අංක 11 දිනේ තමයි මම කිව්වේ දිනේට අදාළ ප්‍රශ්න පත්‍රය කරා නම් පුතාලා හරි. එතකොට අපි යමු අද දවසේ පළවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙනවා පුතේ පහ ශ්‍රේණියේ දුවල පුතාලාගේ ඩීසල් ලීටරයකට කිලෝමීටර 15ක් ගමන් කළ හැකි මෝටර් රථයක් ලීටර 10ක් පුරවාගෙන ගමන් ආරම්භ කළහ. කිලෝමීටර 45ක් ගමන් කර අවසන් වූ රථයේ තව කොපමණ ඩීසල් ප්‍රමාණයක් ඉතිරිව තිබේද කියලා අහනවා. පුතාලා උත්තර ලියන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියලා තමයි පුතේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඒක තමයි වඩාම සාර්ථක ක්‍රමය. right. ඩීසල් ලීටරයකට කිලෝමීටර 15ක් යන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ වාහනේට ඩීසල් ලීටරයක් ගහුවම කිලෝමීටර පුතාලා දන්නවනේ පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිල්ලා ඩීසල් පෙට්‍රල් ගහනවා දැකලා ඇතිනේ. එහෙම ගහුවම 1 ලීටරයක් ගහුවොත් කිලෝමීටර 15ක් යන්න පුළුවන්ලු ඒ වාහනේ. එක වාහන එක ප්‍රමාණයක් තමයි යන්න පුළුවන් නේද? right. එතකොට මේකේ ලීටර 10ක් පුරව ගන්නලු දැන්. එක ලීටර එකක් ගහුවම කිලෝමීටර 15ක දුරක් යන්න පුළුවන්ලු. එතකොට ලීටර 10ක් පුරවනවලු මේ වාහනේට. හරි ලේසිනේ වැඩේ. එකකින් 15ක් යන්න පුළුවන්. එහෙනම් මට කියන්න පුතේ ලීටර දෙකකින් කීයක් යන්න පුළුවන්ද කියලා? ලීටර දෙකක් ගහුවොත් එකකින් 15ක් යන්න පුළුවන් නම් දෙකක් ගහුවොත් කීයක් යන්න පුළුවන්ද? දෙකක් ගහුවොත් 30ක් යන්න පුළුවන් වෙන්නේ බෑ. 15 වේව දෙකක් 15 වේව දෙකක් නේ. ලීටර 3ක් ගහුවොත් 15 වේව 3ක්. ඒ කියන්නේ කිලෝමීටර 45ක් යන්න පුළුවන්. ලීටර 3ක් ගැහුවොත්. ඒ වගේ ලීටර 10ක් ගැහුවොත් මේ 15 වගේ 10 ගුණයක් යන්න පුළුවන්. 15 වේව 10ක් කීයද? 150යි. කිලෝමීටර 150ක් යන්න පුළුවන්. දැන් ඔන්න තෙල් පුරවගෙන තියෙන ඩීසල් ටැංකියට ගහගෙන තියෙන පුතේ වාහනේ යන්න හදන්නේ යන්න. එතකොට කියනවා ලීටර 10ක් පුරවාගෙන ගමන් ආරම්භ කළහ. කිලෝමීටර 45ක් ගමන් කර අවසන් වූ රථයේ තව කොපමණ ඩීසල් ප්‍රමාණයක් ඉතිරිව තිබේද? දැන් පැති දෙක තුනකින් හදන්න පුළුවන් මේක. අපි සරල විදිහට ගමු. කිලෝමීටර 45ක් ගමන් කරලා තියෙනවනේ. අපි දන්නවා මේකේ ගමන් කරන්න පුළුවන් 10ක් ගැහුවම ඔක්කොම 150. දැන්ට 45ක් ගිහිල්ලා. එහෙම මේ පැත්තෙන් හදාගෙන ඉන්නත් පුළුවන්. මට හිතෙනවා මෙන්න මේ ක්‍රමයට හදන්න පුතේ. දැන් ලීටර කීයක්ද ගහලා තියෙන්නේ ඔක්කොම? ලීටර 10ක් ගහලා තියෙන්නේ. ලීටර කීයක්ද පාවිච්චි කරලා තියෙන්නේ දැන්? කිලෝමීටර 45ක් යනවා කියන්නේ මෙන්න මෙතෙන්ට ආවනේ අපි අර ගාන පැහැදිලි කරගන්නකොට. කිලෝමීටර 45ක් නේ ගමනේ ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ලීටර කීයක් පාවිච්චි වෙන්නේ නැද්ද? ලීටර 3ක් පාවිච්චි කරන්නේ නැද්ද? ඒක ලීටරයකින් කිලෝමීටර 15 වෙන යන්න පුළුවන්. ඒ වගේ ලීටර 3ක් ගැහුවොත් ඔන්න කිලෝමීටර 45ක් යන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ 10ක් ගැහුවට තාම ගිහිල්ලා තියෙන ලීටර කීයක්ද පාවිච්චි කරලා තියෙන්නේ? ලීටර 3යි පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් දහණය වෙලා තියෙන්නේ ඉන්ධන ලීටර 3යි නැත්නම් ඩීසල් ලීටර 3යි. 10ක් ගැහුවා ඒකෙන් 3ක් පාවිච්චි කරා නම් 10න් 7ක් 3ක් අඩු කළා නම් තව ලීටර කීයක් ඉතුරු වෙලා තියෙනවද? ලීටර 7ක් තියෙනවා පුතේ. ලීටර 7ක් තියෙනවා. පුතාලගේ උත්තරේ ලීටර 7ක් වෙනවා. right. අපි යම් ප්‍රශ්න අංක දෙකට. ඔන්න හොඳ අවධානයෙන් තමයි පුතාලා වීඩියෝ එක බලන්න ඕනේ. අවධානය ඉතින් ගොඩක් තියෙන්නේ කාටද? අවධානය වැඩිපුරම තියෙන්නේ පුතේ ප්‍රශ්න පත්‍රය බලලා ලකුණු බලා ගන්න ඉන්න දුවල පුතාලට. ඒතර අපිත් එක්ක සම්බන්ධ වෙන දුවල පුතාලට පුළුවන් ප්‍රශ්න පත්‍රයේ තියෙන මැද උත්තර කොලේ ගලවලා අයින් කරන්න. අයින් කරලා ඔයගොල්ලෝ හැමදාම පේපර් එක කරන්න YouTube එකට ඇවිල්ලා 3න් පස්සේ වීඩියෝ එක බලලා ලකුණු බලා ගන්න. ඒක තමයි මම හිතන්නේ හොඳම ක්‍රමය. right. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා පෙරේදාට කලින් දා ඉරිදා නම් අනිද්දාට පසුවදා කවදාද? right. අද ඊයේ පෙරේදා මම උන ආපස්සට දින ලිව්වා. අපි සාමාන්‍ය භාවිතයේදී කතා කරනවා අද ඊයේ පෙරේදා. ඉදිරියට කතා කරනවා අපි අද හෙට අනිද්දා. ඔන්න ඔය දවස් ටික තමයි අපි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. පෙරේදාට කලින් දවසේ ඉරිදා නම් මේ දිනේ පෙරේදා. පෙරේදාට කලින් දවස ඉරිදා. පෙරේදාට කලින් දවස අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරනවා පළමුදා කියලා. ඔය නොකිය කියන්නේ පළමුදා ඉරිදා කියලා. එහෙනම් අපිට හොයන්න කියනවා
පෙරේදාට කලින් දා ඉරිදා නම් අනිද්දාට පසුවදා කවදාද කියලා. අනිද්දාට පසුව දවසට අපි කියනවා ඉන්න අනිද්දා කියලා. ඉන්න අනිද්දා. ඒ කියන්නේ පළමුදා ඉරිදා නම් ඉන්න අනිද්දා කවද්ද කියලා අහන්නේ. අද තමයි අපි ඉන්න දවස. අපි ඉන්න දවස අද කියලා හිතා ගන්න ඕනේ. හිතාගෙන තමයි අපි ගාන හදන්නේ. ඔන්න එහෙනම් මම පළමුදා ඉඳලා ඉදිරියට එන්න ඕනේ. දැන් මේ පැත්තට එනවා කියන්නේ ඉදිරියට එන්න ඕනේ. ඉරිදා. ඉරිදාට පස්සේ සඳුදා. සඳුදාට පස්සේ අඟහරුවාදා. අඟහරුවාදාට පස්සේ අද එහෙනම් අද බදාදා. හෙට බ්‍රහස්පතින්දා. අනිද්දා සිකුරාදා. ඉන් අනිද්දා සෙනසුරාදා. එහෙනම් පුතාලගේ උත්තරේ මොකක් වෙන්න ඕනේද? සෙනසුරාදා. උත්තරේ පුතේ සෙනසුරාදා වෙන්න ඕනේ. right. දැන් මේවා අනිවාර්යයෙන්ම පුතේ ලියලා කරන්න ඕන ගණන්. මේවා අමාරු නෑ. හරිම සරලයිනේ. මේ ප්‍රශ්න පුතේ හරි සරලයි. නමුත් ඕගොල්ලෝ ලියාගෙනම තමයි කරන්න ඕනේ. මොකද ඕන කෙනෙක්ට මේක පැටලෙන්න පුළුවන්. ඒ නිසා පටලවා ගන්න එපා. ලකුණු කීපයක් පුතාට අහිමි වෙනවා. දන්න ගාණක් කරද්දී අපරාධනේ. නොදන්න ගාණක් හදන්න උත්සාහ කළා වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. right. අපි යන් අංක 3. ඔරලෝසුවක වේලාව පස්වරු 2:45 වේ. එහි කටු ඍජු කෝණයක්ව පිහිටන අවස්ථාව එහි කටු ඍජු කෝණයක් වන්නේ තව මිනිත්තු කීයකට පසුවද? එහෙනම් විනාඩි ගානකට පස්සේ ඍජු කෝණයක් ලෙස පිහිටවනවා ඇති නේද? 12යි 3යි 6යි 9යි 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි 9යි 10යි 11. ඔන්න ඔරලෝසුවේ ඔහොම තියෙන්නේ 2:45 මං අඳිනවා පුතේ. 2:45 කියන්නේ 2 පහ වෙලා 3ට කිට්ටුයි. එහෙනම් පැය කටුව 3ට කිට්ටු වෙලා තියෙන්නේ. 2:45ක විනාඩි 45ක් මෙහෙම 5 10 15 කියලා ගණන් කරන් ගියාම මෙතෙන් එනවා විනාඩි 45ක්. මිනිත්තු කටුව මෙහෙම තියෙන්නේ. මෙවැනි අවස්ථාවක ඊළඟට ඍජු කෝණයක් ලෙස කටු පීඩනවල මිනිත්තු කිහිපයකින්. ඒ මිනිත්තු කීයකට පස්සේද කියලා පුතාලා දන්නවා? තව ටිකකින් 3 වෙනවා. 3 කියන්නේ ඍජු කෝණයක් ලෙස වෙලාව පීඩන අවස්ථාව. මම ඒක අදිනවා. මේ කියන්නේ මේ කටුව මෙතෙන්ට යනවා. තා මිනිත්තු 15ක් මෙහෙම යනවා. එතකොට මෙයා මොකද වෙන්නේ? මෙයා හරියටම 3 කෙලින් ඇඳෙන්න ඕනේ. right. අන්න මෙන්න මේතර තමයි ඍජු කෝණයක් කියන්නේ. ඍජු කෝණයක් කියන්නේ හරි හතරස් මුල්ලක් පීඩන අවස්ථාවක්නේ. එහෙනම් පුතේ තව මිනිත්තු කීයකට පස්සේද? පුතාලගේ උත්තරේ වෙන්න ඕනේ තව මිනිත්තු 15කට පසු. ඔන්න 15 මිනිත්තු 15කට පසු කියලා ලියලා තිබ්බනම් හරි. මිනිත්තු 15කට පසු කියලා ලියලා තිබ්බනම් උත්තරේ නිවැරදියි. right. අපි යම් ප්‍රශ්නාංක 4 පුතේ. ගෙදරක එළුවන් මෙන් 4 ගුණයක් කුකුලෝ සිටිති. සියලුම සතුන්ගේ හිස් ගණන 20කි. හිස් කියන්නේ ඔලු නේද? එම සියලුම සතුන්ගේ පාද ගණන කීයද කියලා අහනවා. right. අපි එකින් එක නිරවුල් කරගමු. ගෙදරක ඉන්නවා පුතේ එළුවෝ. එළුවෝ ඉන්නවා. කුකුලෝ ඉන්නවා. කටු වැඩක් කරනවා අපි ගානේ කියලා තියන්නේ අපි කටු වැඩකට ගන්නවා. ගෙදරක එළුවන් මෙන් 4 ගුණයක් කුකුලෝ සිටිති. එළුවෝ 1යි නම් කුකුලෝ 4යි. 4 ගුණයක්. මම දැන් මේ එළුවෝ ඉන්නේ එක්කෙනයි නම් ඒ වගේ 4 ගුණයක් ඉන්නවලු කුකුලෝ. එළුවන් මෙන් 4 ගුණයක් කුකුලෝ සිටිති. සියලුම සතුන්ගේ හිස් ඔලු ගණන 20කි. ඒ කියන්නේ පුතේ ඇත්තටම මේ එළුව එක්කෙනයි කුකුල්ලෝ 4යි නෙමෙයි ඉන්නේ. මම මේ ලිව්වේ මොකද්ද? එළුවෝ ඉන්න ප්‍රමාණය එකක් කියලා අපි හිතුවොත් ඒ වගේ 4 ගුණයක් ඉන්න කුකුලෝ. ඇත්තටම කියනවා ඇත්තටම සත්තු 20ක් ඉන්නවා හිස්. කෙනෙක්ට ඒක ඔළුවයිනේ තියෙන්නේ පුතේ. ඒ නිසා ඔළු 20ක් තියෙනවා කියලා කියන්නේ සත්තු 20ක් ඉන්නවා. එහෙනම් ඒ සත්තු 20 අතර කුකුල්ලොත් ඉන්නවා එළුවොත් ඉන්නවා. අපි දන්නවා වැඩිපුර ඉන්නේ කවුද? එළුවද කුකුල්ලොද? කුකුල්ලු. එළුවෝ වගේ 4 ගුණයක් ඉන්නවා ඒ 20 ඇතුලේ. ඔන්න අපි මොකද කරන්නේ? එහෙනම් ඔක්කොම 20යි. ඔක්කොම 20යි සත්තු 20 බෙදනවා 1යි 4යි එකතු කරලා බෙදනවා අපි. ඒ කියන්නේ එළුව ගාන අපිට වෙනම හොයන්නත් බෑ.
කුකුල්ලු ගාන වෙනම හොයන්නත් බෑ. අපි කරන්න හදන්නේ එළුව එක්කෙනයි දැන් එළුවෝ ඉන්නේ එක ගුණයයි කියලා. එහෙම හිතන්නකෝ පුතේ. එක ගුණයයි කුකුල්ලෝ හතර ගුණයයි. එහෙනම් මේ ඔක්කොම ටික එකතු කරලා අපි බෙදනවා ඒන ගානේ. 4යි 1යි 5යි. 20යි 20 බෙදනවා 5යි. 20ට 5ව 4ක් තිරන පුතේ 4ක් 4 20යි. 20න් 20ක් බිඳුවයි. ඒ කියන්නේ ඔක්කොම සත්තු ගාන කොටස් 5කට මම බෙදුවා. ඇයි කොටස් 5කට අපි බෙදාගත්තේ? මෙතන එක කොටසයි මෙතන කොටස් 4යි. දැන් අපි බෙදාගත් කොටස් 5කට බෙදුවට පස්සේ එනෝනේ 4ක්. ඒ වගේ එකක් මෙයාට දෙනවා. ඒ වගේ 4ක් මෙයාට දෙනවා. එහෙනම් 4 ඒවා උත්තරේ ආවේ 4නේ. 4 ඒවා එකක් මෙයාට දෙනවා. 4යි. මෙයාට දෙන්න ඕනේ මේ වගේ 4 ගුණයක්. 4 ඒවා 4ක් 16යි. හරිනේද? මෙන්න මේ 4යි 16යි එකතු කරාම ඔක්කොම කීයක් එනවද? ඔක්කොම 20ක් එනවා. එතන මේ 4යි 16යි එකතු කරාම ඔක්කොම 20ක් එනවා. ඔන්න සත්තු ගානේ හැදලා තියෙන විදිය. අපෙන් අහන්නේ මේ කුකුල්ලෝ කීයද කියලාවත් එළුවෝ කීයද කියලාවත් නෙමෙයි. හැබැයි අපිට කුකුල්ලෝ සහ එළුවෝ ගාන හොයාගන්න නැතුව ඔවුන්ගේ තියෙන පාද ගණන හොයාගන්න බෑනේ පුතේ. ඇයි? එළුවෙක්ට තියෙන පාද ගාන 4යි කුකුලෙක්ට තියෙන පාද ගාන 2යි. ඒ නිසා අපි මුලින්ම එළුවෝ කීයක් ඉන්නවද කුකුල්ලෝ කීයක් ඉන්නවද කියලා හොයාගෙන තමයි උත්තරේ දෙන්න ඕනේ. ඔන්න අපි හදමු ගානේ නම්. ඔන්න දැන් අපි තොරතුරු ටික හරියට විසඳගෙන තියෙන්නේ. අපිට දැන් ටක් ගාලා පාද ගානෙන් ගුණ කරලා ගන්න තියෙන්නේ. එළුව 4ක් ඉන්නවා නම් එක්කෙනෙක්ට පාද 4ක් තියෙනවා නම් 4 වරක් 4 16ක් ඔක්කොම පාද තියෙනවා. කුකුල්ලු 16ක් ඉන්නවා නම් එක්කෙනෙක්ට පාද 2ක් තියෙනවා නම් 16ව 2ක් 32යි. මොන මම දෙකෙන් ගුණ කරන්න ගියේ නෑ 16ව 2ක් කියන්න පුළුවන් නේ 5 වසරේ දුවෙක්ට පුතෙක්ට 16ව 2ක් 32යි. මේ තියෙන්නේ 16ක් කියන්නේ එළුවන්ගේ පාද ගාන, මේ තියෙන්නේ කුකුලන්ගේ පාද ගාන. මුළු පාද ගාන හොයන්න මේ දෙන්න එකතු කරනවා. 6යි 2යි 8යි 1යි 3යි 4යි. එහෙනම් ඔක්කොම පාද තිබිලා තියෙනවා. ඒ ගෙදර ඉන්න සතුන්ගේ ඔක්කොම පාද එකතු කරාම 48ක් එන්න ඕන පුතේ පිළිතුර. right. අපි ඔන්න කතා කරේ 4 වෙනි ප්‍රශ්නේ. යන් අපි ප්‍රශ්නාංක 5ට යන්. right. එක්තරා මාසයක 8 වැනි දින සිකුරාදා දිනයකි. 8 සිකුරාදා. එම මාසයේම 28 වැනි දිනය කවදාද කියලා අහනවා. සිකුරාදා 8 වෙනිදා සිකුරාදා නම් අපි ඔය වගේ එකක් මොකද කරන්නේ? සිකුරාදා එන්නේ දවස් 7න් 4නේ. දවස ගානෙත් ලියාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ ඉදිරියට. ලේසිනේ 7න් 4 ලියුවම අපි 7න් 4 ලියනවා. 8යි 7යි 15යි. ඒ කියන්නේ 15 වෙනිදාත් සිකුරාදා. 15යි 7යි 22යි. 22 වෙනිදාත් සිකුරාදා. සිකුරාදාවක් කියන්නේ දවස් 7න් 4නේ. right. 22යි 7යි 29යි. 29ත් සිකුරාදා. අපිට ඕනේ 28 වෙනිදා. 28 වෙනිදා ඕනේ කියන්නේ අපි දැන් ඕන පහු කරලා තියෙන්නේ. දවසක් පහු කරලා 29 වෙනිදා වෙනකන් අපි හොයාගත්තා. 29 වෙනිදා සිකුරාදා බව අපි හොයාගත්තා. 29 වෙනිදා සිකුරාදා නම් 28 වෙනිදා කවද්ද පුතේ? ඊට කලින් දවස. සිකුරාදාට කලින් දවස. 28 වෙනිදා එහෙනම් එන්නේ 28 කියන්නේ සිකුරාදාට කලින් දවස. උත්තරේ පුතාලා බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා කියලා ලියලා තියෙනවා. සිකුරාදාට කලින් දවස්. right. යන් ඊළඟ ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙම රූපයේ ඇති මුළු ත්‍රිකෝණ ගණන කීයද කියනවා. පුතාලා දන්නවා සරල කාරණාවක් තියෙන්නේ. මෙහෙම තියෙනවා මේකේ 1යි දෙවනිය දිගටම ඇඳලා තියෙනවා නේද? ඔන්නම තමයි රූපේ තියෙන්නේ. ආසන්න වශයෙන් ඉන්නේ පොඩ්ඩක් ඇද වෙලා තියෙන්නේ මගේ අතින් ඇඳුනේ මෙහෙම. කවන්නේ ඔක්කොගෙම තියෙන ත්‍රිකෝණ ගාන එකයි. දැන් මේ උඩ තියෙන එක ගැන පුතාලා දන්නවනේ මේ යටින් ආපු කෑල්ල පැත්තකට දැම්මොත් උඩ තියෙන කොටසේ ත්‍රිකෝණ ඔක්කොම කීයක් තියෙනවද කියලා හොයන්නේ 1යි 2යි 3යි 4යි කියලා අරගෙන මේ ඔක්කොම එකතු කරනවා 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි
ඔන්න ඔක්කොම ත්‍රිකෝණ 10ක් තියෙන උඩ සෙට් එකේ විතරයි. අලුතෙන් කෑල්ලක් එකතු වෙච්ච දැන් 1 2 3 4 5යි කියලා මේකට එහෙම දාන්න බෑ. මෙවැනි ඒවාට විතරනේ පුතේ මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් එතන ත්‍රිකෝණ සෙට් එකේ ඔක්කොම 10ක් තියෙනවා. එහෙනම් මෙයා පිටින් ආපු කෙනෙක්. එහෙනම් ඒකට එයත් එකතු වෙන්න ඕනේ. එයා ආපු නිසා තව එකක් හැදෙනවා. මේ ලොකු එකක් හැදෙනවා. ත්‍රිකෝණයක් කියන්නේ පැති තුනක් තියෙන එකනේ. එහෙනම් ලොකු එකක් හැදෙනවා. අන්න තව එකක් එනවා. එහෙනම් 10යි 2යි ඔක්කොම මේ රූපයේ ත්‍රිකෝණ ඔක්කොම 12ක් තියෙනවා. ඔන්න 6 වෙනි ප්‍රශ්නට අදාළ උත්තරේ 12යි. අපි යන් 7 වෙනි ප්‍රශ්නෙට කොටු දීලා තියෙනවා, ත්‍රිකෝණ දීලා තියෙනවා, වෘත්ත දීලා තියෙනවා, එකතු කරලා සමාන ලකුණෙන් එහා පැත්තට සම්බන්ධතාවයක් ගොඩනගලා තියෙනවා. අපි මේවට කියනවා පුතේ සමීකරණ කියලා. ඔයගලන්ට එහෙම නමක් දීලා නැහැ, පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් දැනගන්න උඩ තියෙන්නේ සමීකරණයක්. පහවසර දුවල පුතාලානේ. right. මොකද ශිෂ්‍යත්ව විභාගයට තව ලොකු කාලයක් නෑ නේද? දැන් 3 වසරත් ඉවරයි, 4 වසරත් ඉවරයි. 5 වසර. right. දැන් අපි දෙවෙනි මාසෙත් යනවා. ඒකෙත් මැදක් ගිහිල්ලා තියෙන්නේ. 8 වෙනි මාසේ සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගය පැවැත්විය යුතුයි සාමාන්‍යයෙන්. නමුත් කොහොම වේද කියන දන්නේ නැහැ අපි නේද? right. එතකොට මේකේ දිනවා කොහොම වුණත් පුතාලා සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා දිනපතා මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න පුතාලා ගණිතයේ පැත්ත 100%ක් හදාගන්න පුළුවන් විශ්වාසයෙන් කියන්නේ. අපිත් ඒ කලින් සම්බන්ධ වෙච්ච දුවල පුතාලා ඒගොල්ලන්ගේ හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. right. මෙතන පුතේ මෙතන සමීකරණයක් තියෙනවා. ඒකේ 60 තියෙන්නේ. ඒ කියන්නේ එහා පැත්තේ තියෙන එකට ඔක්කොමට සමාන වෙනවා 60ක්. මේ තියෙන සම්බන්ධයට සමාන වෙනවා 28ක්. මේ පැත්ත සමාන වුණාම 40ක් එනවා කියලා කියන්නේ. ඒ අනුව මෙහි වෘත්තයකින් ත්‍රිකෝණයක් අඩු කළ අගය කීයද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඒතර අරම සම්බන්ධතාවයේ තිබ්බම උදාහරණට මේ තනි ඒවා ගත්තොත් එහෙම උත්තරයක් හොයාගන්න බෑ පුතේ. හැබැයි මේ අය වෙන එකට ගත්තොත් එකට හිතුවොත් මේගොල්ලෝ අතර සම්බන්ධයක් තියෙනවා කියලා හිතුවොත් උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒ මේමයි. අපිට එක්කෙනෙක් හොයාගත්තා නම් ඔක්කොම ටික හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණයක් හරි කොටුවක් හරි වෘත්තයක් හරි හොයාගත්තොත් අගය කීයද කියලා ඒවට අදාළ වටිනාකම් ටික ඔක්කොම හොයාගන්න පුළුවන්. අපි එහෙම කරමු බලන්න. පුතාලට පේනවා මේ දෙවෙනි මම කරන වැඩේ බලන්න. මේ දෙවෙනි සම්බන්ධය තියෙනවා ත්‍රිකෝණයයි කොටුවයි. right මම මේ ටික ඔක්කොම ලියා ගන්නම්කො මෙතනින්. ඒතර අපිට ලේසි. කොටුවයි ත්‍රිකෝණයයි වෘත්තයයි එකතු කරාම 60කට සමාන වෙනවා. ඊළඟ සම්බන්ධතාවයේ තියෙනවා ත්‍රිකෝණයයි කොටුවයි එකතු කරාම 28කට සමාන වෙනවා. ඊළඟට කොටුව කියන එකේ අගයයි වෘත්තයයි එකතු කරාම 40කට සමාන වෙනවා. ඔන්න අපි එක එක්කෙනාගේ අගයන් ටික හොයාගන්න හදන්නේ. මම කරන්නේ මේගොල්ලෝ වෙන වෙනම නෙමේ ඔක්කොම එකට සම්බන්ධයක් වශයෙන් දකිනවා. right මෙයා ගාව තියෙන ත්‍රිකෝණයේ කොටුවයි මෙයා ගාවත් ඒ ත්‍රිකෝණයේ කොටුවයි තියෙනවා. මෙයා ගාව තියෙන ත්‍රිකෝණයේ කොටුවයි මෙයා ගාවත් තියෙනවා. මෙන්න මෙතන. මේ දෙන්නගේ එකතුව 28 නම් මේ දෙන්නගේ එකතුවත් කීයද? 28 විය යුතුමයි. නේද? right. එහෙනම් දැන් ඔයාලට පුතේ උත්තරේ ගන්න පුළුවන් 28 කියන එකට. ඒ කියන්නේ මේ දෙන්නනේ. 28 කියන එකට යම් කිසි සංඛ්‍යාවක් එකතු වෙලා කීයක් හැදෙනවද? 60ක් හැදෙනවා. එහෙනම් අපි මේ යම් කිසි සංඛ්‍යාව හොයන්න මොකද කරන්න ඕනේ? මෙතෙන්ට එක එක ඉලක්කම් දදා බලනවද? එහෙම බැලුවොත් එහෙම ඉලක්කම් 20ක් 30ක් දාන්න වෙන්නේ නේද? සංඛ්‍යාව ගොඩක් ලොකුනොත් එහෙම ගොඩක් දාන්න වෙනවා. එහෙම හරියන්නේ නැහැ. මේ 60න් මේ 28 අඩු කරන්න. එතකොට මෙතන උත්තරේ එනවා. මම දැන් මම කරනවා 60න් 28ක් අඩු කරනවා. බිංදුවෙන් 8ක් බෑ එහා පැත්තෙන් ගන්නවා 10න් 8ක් 2යි. දැන් මෙතන 6 නෙමෙයි 5 තියෙන්නේ. 5න් 2ක් 3යි 32යි. එහෙනම් මෙයා 32යි. අන්න වැඩේ ලේසි. එයා 32යි නේද අපිට උත්තර හොයාගන්න පුළුවන්. එයා 32යි නේ පුතේ. ඒ කියන්නේ මෙතෙන්ටත් 32 දාන්න පුළුවන් නේ. වෘතේ ඉන්නවනේ මෙතන. දැන් 32යි යම් කිසි සංඛ්‍යාවකුයි එකතු වුණාම 40 එනවා. දැන් පුතාලා කියන්න පුළුවන් 32ට කීයක් එකතු වුණාම 40 එන්නේ? 32ට 8ක් එකතු වුණාම 8යි 32යි 40යි. එහෙනම් කොටුවේ අගයත් හොයාගත්තා 8යි. දැන් ත්‍රිකෝණයේ අගය අපි දන්නේ නැහැ. කොටුවයි ත්‍රිකෝණේ වෘත්තයයි විතරනේ මෙතන තියෙන්නේ. එහෙනම් දැන් ත්‍රිකෝණයේ අගය. ත්‍රිකෝණයේ අගය හොයන්න මොකද කරන්නේ? කොටුව 8යි නම් මෙතෙන්ටත් 8 දාන්න. ඕනනම් මේවටත් 8 දාන්න. ඔක්කොම හරි. ත්‍රිකෝණේ අන්න බලන්න. එතකොට හරි.
මෙතන 8යි යම් කිසි සංඛ්‍යාවකුයි එකතු වුණාම 20 හැදෙනවා. 20යි 8යි නේ 28. එහෙනම් ත්‍රිකෝණේ කීයද? 20යි. ත්‍රිකෝණේ 20යි. ඔන්න හරි අපි උත්තර ටික ගත්තා. දැන් ඉතින් උත්තර දෙන්න පුළුවන්. මෙහි තියෙන වෘත්තය අඩු කිරීම ත්‍රිකෝණය කියන එකේ අගය කීයද කියලා අහනවා. වෘත්තය කීයද? වෘත්තයට දාන්නේ 32යි. ත්‍රිකෝණයට දාන්නේ 20යි. 32කින් 20ක් අඩු කරාම 12යි. ඔන්න පුතේ උත්තරේ 12යි. සරලයි නේද? රයිට්. වෙලා ගියාට පුතාලට එහෙම හදන්න ඉච්චර වෙලා යන්නේ නැහැ. මම කියලා දෙන්නනේ වෙලාව ගන්නෙ. ඔයගලන්ට හදන්න යන්නේ විනාඩිය. රයිට්. පළවෙනි වතාවටම හදන දුවෙක්ට පුතේට නෙමෙයි පස්සේ මේවා තේරුම් අරගෙන හදන දුවල පුතාලට විනාඩියයි යන්නේ. අපි යන් දෙවෙනි 8 වෙනි ප්‍රශ්නෙට. පාරක කොඩි කණු 14ක් ඇත. කොඩි කණු 14ක් ඇත. සෑම කණුවකටම කොඩි 3ක් දමා ඇත. දමා ඇති මුළු කොඩි ගණන කීයද? සරල ප්‍රශ්නයක් නේද? ඔක්කොම කොඩි 14යි එකකට කොඩි 3 ගානේ දාලා. එහෙනම් කොඩි කීයක් තියෙනවද කියලා හොයන්න 14 3ෙන් ගුණ කරනවා. 3 වරක් 4 12න් 2යි 1ක් 3 වරක් 1 3යි මේ 1යි 4යි. ඔක්කොම කොඩි 42ක් දාලා තියෙනවා. right අපි යම් ප්‍රශ්නාංක 9ට. ස්ප්‍රීතු ලෙවලය භාවිතා කරන්නේ තිරස්තලයක් සොයා ගැනීමටද සිරස් තලයක් සොයා ගැනීමටද? පුතේ මේ white board එක සිරස්. මොකද්ද white board එක? සිරස් ලෙස කෙලින් ගහලා දෙන පොළවට අපි කියනවා ලම්බකව කියලා. ඒ වචනේ පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ පුතාලා. පොළවට හරි කෙලින් ගහලා දිනුවා. දැන් තිරස්තලයක් කියන්නේ පොළවට සමාන්තරව ගහන එක. නිකන් පුතාලා මේ ඔය ගණන් හද අකුරු ලියන මේසෙ තියෙන පොත් තියා ගන්න මේසෙ. ඒකේ මේස ලෑල්ල පිටලා තියෙන තිරස් ලෙස. එතකොට මේ අතට අපි සිරස් කියනවා තිරස. තිරස් කියනවා මේ අතට. තිරස් තලයක් සොයා ගැනීමටද පාවිච්චි ස්ප්‍රීතු ලෙවලය කියන එක පාවිච්චි කරන්නේ මොකටද කියලා අහනවා. ස්ප්‍රීතු ලෙවලය කියන එක පාවිච්චි කරන්නේ මොකටද කියලා අහනවා. මෙන්න මෙහෙම උපකරණයක් තියෙනවා. මෙන්න මෙතන වටයක් තියෙනවා මැද්දේ. එතන වතුර පුරවලා තියෙන්නේ. මෙන්න මෙහෙම හරි කෙලින් වතුර බුබුලක් තියෙනවා මෙතන පුතේ. පුතාලාගේ අච්චු පුතේ තියෙනවා. වතුර බුබුල එහා මෙහා යනවා. ඒක හරි මැද්දට ගන්නවා කියන්නේ අපි මේ උපකරණය පාවිච්චි කරලා ඒ උපකරණය තිරස්ව පිහිටනවා. එහෙනම් අපිට තිරස්ද කියලා හොයාගන්න පුළුවන් ඒ උපකරණය. එහෙනම් අපි මේකට කියනවා ස්ප්‍රීතු ලෙවලය කියලා. උත්තරේ විදිහට එන්නේ මොකද්ද? මොන තලයක්ද? තිරස් තලයක් තමයි අපි හොයාගන්නේ. තිරස් තලයක්. right අපි යම් ප්‍රශ්නාංක 10ට. සෙතුක සිතූ සංඛ්‍යාව දෙකෙන් බෙදා 40ක් එකතු කර නැවත 7න් බෙදන ලදී. දැන් පිළිතුර 10කි. සෙතුක සිතන ලද්දේ කීයද කියලා අහනවා පුතේ. ඔන්න එක්කෙනෙක් ඉන්නවා සෙතුක කියලා. එයා යම් කිසි සංඛ්‍යාවක් හිතලා තියෙනවා. අපි ඒක දන්නේ නැහැ. හැබැයි එයා සිතූ සංඛ්‍යාව මුලින්ම දෙකෙන් බෙදලා. එයා දෙකෙන් බෙදලා හිතපු සංඛ්‍යාව ඒකට 40ක් එකතු කරලා නැවත 7න් බෙදලා. කවුද වැඩේ කරලා තියෙන? සෙතුක. එතකොට එයා කියනවා එයාට පිළිතුරක් එනවලු කීයද? 10 කියන පිළිතුර එනවලු. එයා හිතින් හිතාගත්තලු යම් කිසි සංඛ්‍යාවක් ඒක දෙකෙන් බෙදලා ඒකට 40ක් එකතු කරලා ඒක ආපහු 7න් බෙදුවම සෙතුක සිතූ සංඛ්‍යාව දෙකෙන් බෙදා 40ක් එකතු කර නැවත 7න් බෙදලා ලදී. හරි. එහෙම කරාම එයාට 10 එනවලු. එයා අහනවා එයා හිතුවේ කීයද කියලා. ඒ කියන්නේ පුතේ අපි මේ පැත්තට ආපු ගමන දැන් අපි මේ පැත්තට යමු. එතකොට එයා හිතපු උත්තරේ එනවා. ඒක යනවා කියන්නේ මේ බෙදපු 7 පුතාලා දන්නවා ಗುಣ කිරීම 7 වෙනවා. බෙදීමේ අනිත් පැත්ත කරනවා. අපි යන්නේ අනිත් පැත්තටනේ. එකතු කිරීමේ අනිත් පැත්ත මොකද්ද? අඩු කිරීම. අනිත් පැත්තට යන නිසා. බෙදීමේ අනිත් පැත්ත මොකද්ද? ಗುಣ කිරීම. ඔන්න මේ 10 අරගෙන අපි මේ විදිහට එමු. 10 7න් ගුණ කරන්න. කීයද? 70යි. 70න් 40ක් අඩු කරන්න. 70න් 40ක් අඩු කරාම කීයද? 30යි. 30 දෙකෙන් ගුණ කරන්න. 60යි. අන්න සෙතුක සිතූ සංඛ්‍යාව කීයද එනම්? 60. right. ඔන්න අපි සිකුරාදා දවසට අදාළ ප්‍රශ්න පත්‍රයේ පුතේ පිළිතුරු සාකච්ඡා කරා.
අද දවසේ හොඳ ප්‍රශ්න ටිකක් තිබුණා. පුතාලා එතකොට අද ගත්ත ලකුණු සංඛ්‍යාවත් මට දැනගන්න අවශ්‍යයි. ඒ නිසා කලින් දවස්වල වගේම දැන් හොඳයි ගොඩක් දුර පුතාලා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා අපිට කමෙන්ට් කරලා තියෙනවා. ඒ වගේ අද දවසෙත් පුතේ පුතාගේ කමෙන්ට් එක මම බලාපොරොත්තු වෙනවා. right. අපි ආපහු හෙට දවසේ වීඩියෝ එකකින් හම්බෙමු.